සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ පයිතගරස් ප්‍රමේය. ඒතකොට ඔයාලා හිතන් ඉන්නේ ඔයාලා ඔක්කොම දන්නවා කියලා පයිතගරස් ප්‍රමේයද? ඇත්තටම ඔයාලා හරියම පයිතගරස් ප්‍රමේය නෙවෙයි දැනන් ඉන්නේ. එහෙනම් මම අද කියලා දෙන හරියටම කොහොමද පයිතගරස් කියලා තියෙන්නේ? එයාගේ ප්‍රමේය කියලා. හරිද? එතකොට ඔයාලා දන්නවද කොහොමද ත්‍රිකෝණයකට තමයි මේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධ කරන්නේ? එතකොට මෙන්න මේ වගේම ත්‍රිකෝණයක් හදගන්නවා. එතකොට මේකේ දිගින් වැඩිම පාද මොකක්ද? ඒ කියන්නේ කර්ණය කියලානේ. ඒ කියන්නේ දිගින් වැඩිම පාද මේක. කර්ණය. හරි. එතකොට පයිතගරස් කියලා තමයි මෙහෙම එකක්. මෙන්න මේ කර්ණයේ පාදය කියන්නේ සමචතුරස්‍රය තියෙන්නේ. කියන්නේ මේකේ පාද හතරම සමානයි. ඒ සමචතුරස්‍රය වර්ගඵලය මෙන්න මේ ඉතිරි පදවල අතර සමචතුරස්‍රය තියෙන්නේ. අන්න ඒ වගේ වර්ගඵල වලට එකතු වලට සමානයි කියලා තියෙනවා. එතකොට දැන් අපි මේකේ අකුරු ටිකක් නෝ දාගත්තොත් මම මේක ගන්නම් ABC ත්‍රිකෝණය කියලා. එතකොට මම මෙතන PQ R S T U කියලා ගත්තා. හරිද? එතකොට පයිතගරස් කියලා තියෙන මෙහෙම එකක්. මෙන්න මේ CB PQ වර්ගඵලය CB PQ වර්ගඵලය සමානයි කියනවා. CB PQ කියන්නේ මෙන්න මේක වර්ගඵලය. මෙන්න මේ අනිත් එකේ වර්ගඵලය. AB UT වර්ගඵලය දාන මෙන්න මේක වර්ගඵලය. AC RS වර්ගඵලය. අන්න එහෙම තමයි පයිතගරස් කියලා කියන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක. ඒක අනිවාර්යයෙන් මෙන්න මේ කෝණය රජ කරනවා කියන්නේ අන්න ඒකේ කර්ණය මත ඇති කරන සමජාතක වර්ගඵලයේ ඉදිරි පාද දෙක මත ඇති කරන සමජාතක වර්ගඵලයට සමාන කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නේ අන්න ඒකට යනවා. එතකොට CBQ එතකොට වර්ගඵලය ගන්න කොහොමද? දැන් මම මේ පාද දිග A කියලායි සිම්පල් A අපිට ඉවදෙන්න මොකද දෙන්නේ? මොකද අකුරු ගොඩක් තියෙනවා. මම x කියලා ගන්න, මේක y කියලා ගන්න, මේක z කියලා ගන්න. එතකොට CBPQ වර්ගඵලය එනකොම සමජාතක වර්ගඵලය එතකොට කියන්නේ දිගේ වර්ගය. මොකද සමජාතක පාද හැම එකම සමානයි. කියන්නේ x වර්ගය. ඒතර අනිත් ඒවා වර්ගඵල ගන්න AB UT ගන්න. ඒක z නේ. එතකොට z වර්ගයනේ. z වර්ගය. අනිත් ඒ වර්ගඵල ගන්න කොහොමද? y වර්ගයනේ. අන්න ඒකෙන් තමයි අපි අපිට ඕන අවශ්‍ය සමීකරණ හදාගන්න. එතකොට අපි දන්නේ ඒක මොකද්ද? කර්ණය වර්ග සමාන ඉතිරි පාද දෙක වර්ගය කියලා. අතනම කියලා තියෙන මේක ඒ වුණාට අපිට ඉතින් ගණන් ගන්න ගොඩක් කාලවට වඩා මේක. එහෙනම් මේක මත අපිට අවුලක් නැහැ. මොකද ඔයාලන් හදන මේ පයිතගරස් ප්‍රමේය මොකද්ද කියලා ඒකෙන්ද මේක මත තියාගත්තට අවුලක් නැහැ. හරි මම ක්‍රමයක් හැටියට කියන්නේ මොකද්ද කියලා දෙන්නේ කියලා. මෙන්න එහෙම තමයි කියන්නේ. ත්‍රිකෝණයක කර්ණය මත අඳින්නද සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු ඉතිරි පාද මත අඳින්නත් සමජාතක වල වර්ගඵල වල එකතුවට සමානයි. ඒ කියන්නේ මෙන්න මේක වර්ගඵලය ඉතිරි පාද දෙක වර්ගඵල වලට සමානයි කියලා තමයි ප්‍රමේය කියලා දෙන්නේ. හරි. එහෙනම් අපේ ප්‍රමේයෙන් පොඩි ගණන් ටිකක් කරගන්නකෝ. හරි. මම මෙහෙම ගන්න තමයි මුලින්ම තෝරාගත්තේ. ABC සම්පාද ත්‍රිකෝණයේ AC සිට BC පාදයට ඇති ලම්බය අඩිය කැපිටල් D වේ ත්‍රිකෝණයේ පාදයක දිග 2 cm නම් AD පාදයේ දිග සොයන්න. පිළිතුරු කර්ණය ආකාරයෙන් දක්වනවා. හරිද? ABC සම්පාද ත්‍රිකෝණයක්. හරි. ABC කියලා වශයෙන් ගන්නවා. ඊට පස්සේ කියනවනේ මොකද්ද? BC පාදයට ඇති ලම්බය අඩිය D වේ කියලා. AC ට ලම්බයක් අඳිනවා D. එතකොට ලම්බයක් කියන මෙතන අවශ්‍ය අණුවක් කියනවනේ. එතකොට මේකට කියන පාදයක දිග දෙකක් කියලානේ. හරි. එතකොට මේ සම්පාදයේ දිග දෙකක්. එතකොට මේ ලම්බයක් ගාව මෙන්න මේ පාද මොකද වෙන්නේ? සමච්ඡේද කරනවා. ඒ කියන්නේ මේ කොටස මේකට සමාන වෙන විදිහට. එතකොට මෙතන කොටස දිග එකයි මෙතනත් එකයි. මම සෙන්ටිමීටර දැම්මනේ. සෙන්ටිමීටර දැම්මොත් අපිට ටික මේක ඉඩ මේ ප්‍රශ්නයක් වෙනවා. හරිද? එතකොට අහන්නේ AD පාදයේ දිග. හරි. මෙන්න මේ පාදයේ දිගනේ. එතකොට අපි දන්න මොකද්ද? කර්ණයේ වර්ගය සමානයි. sorry. ඔව් කර්ණයේ වර්ගය. මම මෙහෙ ලියන්නේ මොකද? මම මේක අකුරු වලින් ලියන්න AC වර්ග සමානයි. ඒ කියන්නේ කර්ණයේ වර්ගය සමාන ඉතිරි පාද දෙකේ හරි මෙතන අදී D කියලා කියනවා. එතකොට
BC ගේ වර්ගය ධන ධන AD ගේ වර්ගය. ඒක තමයි ප්‍රමේය. එතකොට AC වර්ගය මොකද්ද? 2 වර්ගයනේ. හරි. DC වර්ගය 1 වර්ගය. දැන් අපි හොයන්න තියෙන්නේ AD වර්ගනේ. හරි. ඒක හැම ලියාගත්තා. ඊට පස්සේ 2 වර්ගය අපි දන්නවා 4යි. 1 වර්ගය 1යි. මම ඒක මෙහාට ගෙනවා. සමානයි AD වර්ගනේ. හරි. ඊට පස්සේ බලන්න 4 එකක් 3යි. සමාන AD වර්ගනේ. එතකොට අපි AD නෝනේ එතකොට මොකද කරන්නේ? දෙපැත්තම වර්ගමූල ගන්නවා. වර්ගමූල ගන්න ධන හොරේ නේද? හැබැයි පාරක දෙයක් කියන එක ධන ගන්නවා. ඒක නිසා අපිට AD සමානයි මූල 3යි කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි උත්තරේ. මූල 3 සෙන්ටිමීටර කියලා කියන්නේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. තිරස් පොළොව මත පිහිට P ලක්ෂයක සිට උතුරට 15 මීටර ගමන් කර එතෙන් සිට නැගෙනහිර දිශාවට 8ක් මීටර ගමන් කිරීමෙන් Q ලක්ෂය ළඟා වේ. එතකොට අපි දන්නවනේ උතුර තියෙන මේ පැත්තේ කියලා. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේක කියන මෙහෙම එකක්. තිරස් පොළොව මත P ලක්ෂයක සිට. තිරස් පොළොව මත P ලක්ෂයක ඉඳන් මම මෙතන B කියලා ගන්නවා. ඒ P ලක්ෂයේ ඉඳන් උතුරට 15ක් මීටර ගමන් කරනවා. එතකොට උතුරට යනවා 15ක් මීටර. මම මේ හැටි වගේ ලකුණු කරන්නේ. එතකොට මේක 15ක් මීටර කියලා ලකුණු කරගන්න. හරිද? ඊට පස්සේ ගමන් කර එතෙන් සිට නැගෙනහිර දිශාවට. නැගෙනහිර කොහෙද? මීටර 8ක් යනවා. එතකොට මෙච්චර මීටර 8ක් යනවා කියන්නේ මේ 15 වල ටික අඩුවෙන් ගමු අපි. හරිද? එතකොට ඔයාලා මෙතන ඇදෙන මොන ඍජු කෝණයක් කියලා ඔයාලට තේරෙනවා. මොකද උතුර තියෙන මේ පැත්තට නැගෙනහිර තියෙන මේ පැත්තට. කියන්නේ මෙතන කොනේ අංශ ගන්නවා කියලා. හරිද? ඊට පස්සේ එතන ඉඳන් යනවා කියන්නේ මීටර 8යිනේ. එතකොට 8ක් අපි ලකුණු කරා. හරි. ඊට පස්සේ කියනවා ගමන් කර Q ලක්ෂය ළඟා වෙනවා. හරි. එතකොට මෙතන Q. ඊට පස්සේ කියන හේතුවලද දාලා රූප සරණව දක්වනවා. හරි. ඊට පස්සේ අහනවා දෙවෙනි එකේ PQ දිග කීයද කියලා නේ. PQ දුර කීයද කියලා අහනවා. එතකොට මම මෙතන R කියලා ගන්නවා. එතකොට අපි පයිතිකරස් අනුව මොකක්ද වෙන්න ඕනේ? PQ කියන්නේ මේක කර්ණය කියලා වෙලා තේරෙනවද? ඍජු කෝණයේ සම්මුඛ පාදිතම කර්ණය ගොඩක් වෙලාවට. එතකොට PQ වර්ග සමානයි PR වර්ග ධන RQ වර්ගනේ. එතකොට PR වර්ගය කියන්නේ 15 වර්ගය. ධන 8 වර්ගය. එතකොට 15 වර්ගය කියන්නේ 225යි. 8 වර්ගය 64යි. එතකොට එනවා 289. එතකොට මේ 289 වර්ගමූල ගන්න ඕනේ. එතන ගන්න PQ වර්ගනේ. එතන PQ හරියට දෙපැත්තම වර්ගමූල ගන්න ඕනේ. එතකොට 289 වර්ගමූලය 17යි. එතකොට PQ සමානයි 17යි මීටර. දැන් මේක තමයි උත්තරය. හරිද? PQ සමානයි 17යි මීටර. හරි. මේ ප්‍රශ්න දීලා තියෙනවා. රූපය දැක්කම ABC සම්පාද ත්‍රිකෝණය. එතකොට ABC සම්පාද ත්‍රිකෝණයක් නෝ. එතකොට මේ පාද තුනම සමානයි. හරිද? ඊට පස්සේ කියනවා AD උච්චය. ඒ කියන්නේ AD ලම්බයක් කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා DC සමානයි CE වනසේ. DC සමානයි CE වනසේ. හරි. DC සමානයි CE වනසේ BC පාදයේ ඊතේ දික් කර ඇති අතර AE වර්ග සමානයි 7ක් AC වර්ග බව පෙන්නන්නේ. AE වර්ග. ඒ කියන්නේ මේකේ කාර්යය CE වර්ග බව පෙන්නනවා. 7ක් EC වර්ගනේ. તો මේ පාදයේ ඇසුර සම්බන්ධයක් අහන්න. හරිද? එතකොට මුලින්ම ADC ත්‍රිකෝණයට යනවා. මෙන්න මේ ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණයෙන් දැන් බලමු මේ ත්‍රිකෝණයෙන් ගන්නකොට අපි දත්ත දෙක මොනවද කියලා. එතකොට සමපාද ත්‍රිකෝණයක් කියලා කියනවනේ. එතකොට ඔයාලා දන්නවද? එතකොට මේ BC AC සමානයි. එතකොට මේ DC ගේ අගය කීයද? භාගයක් BC නේ. ඒ කියන්නේ භාගයක් AC ම සමාන නේද? එතකොට මම මෙහෙම එකක් ගන්නවා. මම මේ එක පාදයකදී දෙකක් x කියලා ගන්නවා. ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්නේ.
එතකොට සම්පාදනයේ කෝණ 2x. එතකොට මේ කොටස කීයද x නේ? එතකොට මේකෙත් x. හරිද? ඊට පස්සේ දැන් අපි පයිතගොරස් දාමු ADC ත්‍රිකෝණයට. එතකොට AC වර්ග සමානයි AD වර්ග ධන DC වර්ගනේ. හරි. AC වර්ග කීයද? 2x වර්ග. අන්න ඒකේ වර්ගය. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ පද දෙකක් තිබ්බොත් ඒ පද දෙක වරහන් කරලා වර්ග ගන්න. නැත්නම් ඔයාලා පැටලෙන සමහර වෙලාවට හරි AD වර්ග බලන්න. AD කීයද? AD අපි දන්නේ නැහැ. අර මුලින්ම AD වර්ග මෙහෙම තියාගන්න. DC වර්ග x වර්ගනේ. හරි. දැන් මම AD වර්ග මුලින්ම මේක හොයාගෙන ඊට පස්සේ අරගෙන ආදේශ කරන්න යනවා. හරිද? එතකොට බලන්න මෙතන 2x ගේ වර්ග කියන්නේ 4x වර්ග. ඒකෙන් මේක අඩු වෙච්චම 3x වර්ග. 3x වර්ග සමානයි AD වර්ග. මට AD වර්ග තිබ්බම හොඳට මේ AD ඕනේ නැහැ. හරිද? දැන් ඉතිරි කොටසට යනවා. ඉතිරි කොටසම යන්නේ ADE ත්‍රිකෝණයට. ADE ත්‍රිකෝණය කියලා ලියමු. හරිද? අපි මේ පයිතගොරස් දින ගොඩක් වෙලාවට දාන්නේ. එතකොට මේකටත් පයිතගොරස් දාමු. එතකොට මොකක්ද වෙන්නේ? කර්ණයේ වර්ගය. AE වර්ග සමානයි AD වර්ග ධන DE වර්ගනේ. හරි. එතකොට දැන් මට මෙතන AD වර්ග තියෙනවනේ. අන්න ඒක වෙනුවට දාන්න පුළුවන් මෙහෙම එකක්. අපිට දැන් ඕන සම්බන්ධේ AE වර්ගයි DE වර්ග EC වර්ග හරිද? හරි. එතකොට දැන් මම මෙතන AE වර්ගය දෙනවා. ඒක එහෙම තියාගන්න. මෙතන AD වර්ගය දෙනවා. අන්න ඒකට 3x වර්ග. එතකොට මෙතන x නම් මෙතනත් x වෙනවා නේද? c. හරි. එතකොට AD වර්ග කියන්නේ 3x වර්ග. DE වර්ග එතකොට මෙතන x මෙතනත් x නේ. එතකොට x වර්ග x 2x. එතකොට 2x කියන වර්ගය සමානයි AE වර්ග මම මෙහෙම තියාගන්නවා. හරි. එතකොට මෙතන එනවා 3x වර්ග. මෙතන මේක සම්පූර්ණයෙන් වර්ග කරන්න ඕනේ. එතකොට එන්නේ 4x වර්ගනේ. හරි. එතකොට මේක ඔක්කොගෙම එකතු වෙනවා 7x වර්ගනේ. හරි. එතකොට මෙතන එනකන් එන්නේ AE වර්ග. හරිද? එතකොට බලන්න වෙන්නේ x කියන එකට අපිට CE ඕන ලියන්න පුළුවන්, DC ලියන්නත් පුළුවන්, BD ලියන්නත් පුළුවන්. හැබැයි අපිට ගන්න ඕනේ EC නේ. එතකොට EC x නේද? අන්න ඒ නම් x වෙනුවට EC දාන්න. එතකොට x වර්ගම තියෙන. එතකොට EC වර්ග කියලා වෙනස් වෙනවානේ. එතකොට මෙන්න මේක තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. AE වර්ග සමාන 7ක් EC වර්ග. හරි නේද? මම මෙතන x වෙනුවට EC කියලා ගෙනත් දානවා. ඒකයි වෙනස වෙන්නේ තියෙන්නේ. මුලින්ම අපිට AD හොයාගන්න ඕන. නැත්තම් AD නැතුව අපිට මෙතන එක යන්න බැරි හින්දා AD හොයාගන්න ඕනේ. හරි. හරි. පොඩි තියරි පාඩම් එකක් කරලා කියලා දෙන්න තියෙනවා. පයිතගොරස් ත්‍රිත්ව කියලායි පරාමිතික සමීකරණ කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? ඔයාලට අන්තිම ටිකේ තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පයිතගොරස් ත්‍රිත්ව කියන එකේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔයාලට පයිතගොරස් වල දන්නවනේ මේ ත්‍රිකෝණයේ පයිතගොරස් තමයි මොකක්ද? කර්ණයේ වර්ගය. ඒ කියන්නේ මම C වර්ගය කියන සිම්පල් C වර්ග සමානයි A වර්ග ධන B වර්ගනේ. ඒක තමයි පයිතගොරස් ප්‍රමේය. අර අපි හිතන් ඉන්නේ අවලක්ෂණ එක යනකොට. එතකොට මෙන්න මේක කියන්නේ මෙහෙම එකක්. මෙන්න මේකේ අගයන් වල දාන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මේ C වලට A වලට B වලට එන්න පුළුවන් අගයන් තියෙනවා. අන්න ඒ අගයන් වල අගයන් තමයි පයිතගොරස් ත්‍රිත්ව කියලා කියන්නේ. පයිතගොරස් ත්‍රිත්ව. එතකොට අපි ගොඩක් වෙලාවට දන්නවා මෙහෙම එකක්. අපි දන්නවා ලේසිම එක C සමානයි 5යි, A සමානයි 3යි, B සමානයි 4යි කියලා. හරිද? එතකොට 5 වර්ග 25යි, 25 සමානයි 3 වර්ගය දාන 4 වර්ගය. 3 වර්ග 9යි, 4 වර්ග 10යි. හරිද? එතකොට ඔය ටික තමයි අගයන් එන්න පුළුවන්. එතකොට මෙහෙම වෙනවා 5 4 3 කියලා. එතකොට අපිට මේක ඇසුරේ තව අගයන් ගන්න පුළුවන් මේකේ පයිතගොරස් ත්‍රිත්ව වල. ඒක ගන්න මෙන්න මේ ආපු සංඛ්‍යාවේ ඒක මොකක් හරි ගුණාකාරයෙන් ගුණ කරලා අපිට ගන්න පුළුවන් තව අගයන් ටිකක්. මම මේක දෙකෙන් ගුණ කරලා තියෙනවා 10 8 9 නේ. එතකොට 10 වාගේ 100යි 100
8 වර්ගය 64යි 9 වර්ගය සර් මෙතන 9 නේ 6යි 6 වර්ගය 36යි 64 36 100යි එතකොට ඒත් වෙනවා මේකමනේ අන්න ඒ වගේ අපිට මොකක් හරි මේ වගේ සංඛ්‍යා තුනක් දාන්න ඕනේ ඒකේ ගුණාකාරයක් තමයි මේ පයිතගොරස් තීත්‍ර කියලා කියන්නේ හරිද ඒ වගේම තව විද්‍යාඥයෙක් කියලා දෙනවා මෙන්න මේ ABC අගයන් ගන්න ලේසිම ක්‍රමය පාරාමිතික සමීකරණ කියලා හරිද ඒ සමීකරණය අපි මෙන්න මේක a ගන්න x වර්ග දෙන y වර්ග. ඒ කියන්නේ x y කියලා අපිට සංඛ්‍යා දෙකක් හොයා ගන්න වෙනවා. හරිද? එතකොට අපිට තේරෙන්න ඕනේ x ට වැඩි අගයක් ගන්න වෙනවා. නැත්නම් මෙතන ඒකට ඍණ අගයක් කරනවා. ඒකින්ද x ට වැඩි අගයක් ගන්න මතක තියාගන්න. ඒ වගේම b එනවා දෙකක් x y ගේ ගුණිතය. හරිද? c එනවා x වර්ග දාන y වර්ගය. හරි මම උදාහරණයක් කියලා දෙන්න. මෙහෙම එකක්. මම හිතනවා x වෙනුවට 2යි y වෙනුවට 1යි. හරිද? එතකොට මම සිම්පල් a ගන්නවා. සිම්පල් a එන්නේ x වර්ග දෙන y වර්ග. එතකොට x වර්ග කියන්නේ 4යි. 4 එන එක 3යි. හරිද? ඊට පස්සේ b 2යි xයි. එතකොට x වෙනුවට 2 දාපුවම 2 වල 2 4යි. 4 වලට 1 4යි නේ. ඊට පස්සේ c x වර්ග කියන්නේ 2 වර්ගය. y වර්ග කියන්නේ 1 වර්ගනේ. එතකොට 2 වර්ගය 4යි. 4 දාන එක 5යි නේ. හරි. එතකොට අපි දන්නේ c වර්ග දාන c වර්ග සමානයි a වර්ග දාන b වර්ග නේ. එතකොට 25 සමානයි 3 වර්ග දාන 4 වර්ග. අපි ඕන මුලින්ම c වර්ගය විතරක් ගමු. එතකොට 3 වර්ග 9 4 වර්ග 16 ඒක ඔක්කොම එකතු 25යි. එතකොට c වර්ග සමාන 20යි. එතකොට c සමාන 25ක් කියලා එනවනේ. එතකොට මේක c සමාන 5ක් කියලා එනවා. එතකොට මේක තෘප්ත වෙලානේ. අන්න ඒ කියන්නේ මේ පාරාමිතික සමීකරණ වල මතක තිබ්බා මෙන්න මේ වගේ අගයන් හොයාගන්න පුළුවන්. ඒක මම මේකෙන් මේක වැඩිපුර අවධානය යොමු කරන්නේ නැත්නම් මේක ඔයාලට ඇත්තම ගොඩක් වැදගත් නෑ ගණන් හදද්දී. අපි ගොඩක් වෙලාවට කරන්නේ අර රිජිකෝණ ත්‍රිකෝණයකට පයිතගොරස් දාන්නේ විතරයි. ඒකින්ද මේ වගේ ගොඩක් වැදගත් නම් මේව මතක තියාගන්න ඕනේ. හරිද? එහෙනම් තව පොඩි ගණනකට යන්න. හරි. මෙහෙම ගන්න දීලා තියෙනවා. ABC ත්‍රිකෝණය B කෝණය සුළු කෝණයක AC ට BC ට ඇති ලම්බය අඩි x වේ. AC වර්ග සමාන AB වර්ග දාන BC වර්ග වෙන දෙකක් BC වරක් BX බව සාධනය කරන්නලු. එතකොට ටිකක් අපි දකිනේ වලට පොඩ්ඩක් වෙනස්. හරිද? එතකොට අපි මුලින්ම බලන්න ඕන මෙන්න මේ ගන්න කියලා තියෙන එක තියෙන්නේ AC ගේ AB ගේ BC ගේ BC ගේ BX ගේ ඇසොරන්නේ. අන්න ඒක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. එතකොට අපිට මුලින්ම මේකේ පයිතගොරස් දාන්න AX දිග හොයාගන්න වෙනවා. හරිද? AX දිග ගන්නවා මුලින්ම මෙහෙම. මෙන්න මේ ABX ත්‍රිකෝණයට ABX ත්‍රිකෝණයෙන් තමයි ගන්න යන්නේ. හරි. එතකොට බලන්න මේක කියනවා ඒක අපිට ඕනේ අපිට මේ සමීකරණයේ AX වලට මොකද දෙන්නේ? ඒකින්ද අපි AX හරයක් හොයාගන්න මොකද මේ ත්‍රිකෝණයේ පයිතගොරස් දාන්න යන්නේ. AX ගාගේ අපිට ඕන වෙනවා. ඒකින්ද AX ගාගේ හොයාගන්න මොකද වෙන්නේ? බලන්න මේකේ ඉන්නේ AB වර්ග සමානයි AX වර්ග දාන BX වර්ගනේ. හරි. ඒක ලියගන්න. එතකොට අපි AX ගත්තොත් මොකද වෙන්නේ? AB වර්ග ඍණ BX වර්ග කියලා එනවා. සමානයි AX වර්ග. එතකොට මම මේක අංකික කියලා ගන්නවා. එතකොට මෙන්න BX තියෙනවනේ. ඒකද මේක ප්‍රශ්නයක් නෑ. අපිට AX නැති AX ගන්නවා. දැන් අපි AXC ත්‍රිකෝණයෙන් යනවා. එතකොට ඒකෙන් කියත් මොකක්ද වෙන්නේ? AC වර්ග සමානයි AX වර්ග දාන XC වර්ගනේ. හරි. එතකොට අපි දන්නවා AX වර්ගයට මෙන්න මේක දැම්මා. එතකොට එන්නේ මොකද්ද? AB වර්ග ඍණ BX වර්ග. හරිද? ඒ වගේම මෙන්න මේ සමීකරණ අපිට ගන්න කියන සමීකරණ XC නේද? ඒක මේ කොටස නෑ. එතකොට ඒක එන්නේ කොහොමද බලන්න? XC එන්නේ BC ගෙන් BX අඩු කරාම නේද XC එන්නේ. මෙන්න මේ පාදයෙන් මෙන්න BX කියන කොටස අඩු කරාම තමයි XC එන්නේ. එතකොට මම XC කියලා දැම්ම BX වෙන BC වෙන BX දාන්න. හරිද? BC වෙන BX හැබැයි ඒකේ වර්ගනේ. ඒකේ දෙක සම්පූර්ණ වරහන් කර
වර්ග දාන්න ඕනේ. මේක පල්ලගත්තොත් වැරදෙනවා. සම්පූර්ණ වරහන් කියලා වර්ග දාන්න. හරි. දැන් මේක මම සුළු කරන්න ඕනේ. AB වර්ග ඍණ BX වර්ග. දැන් මේක සුළු කරාම වෙන වර්ගද මේ වර්ග ප්‍රකාශන සුළු කරන විදිහ සුළු. එතකොට එන්නේ BC වර්ග දාන්න. මෙන්න මේ පද දෙකේ ගුණිතේ දෙගුණ. එතකොට එන්නේ මොකද්ද? 2ක් BC වරක් 2ක් BC වරක් BX දාන්න BX වර්ගනේ. මොකද පළවෙනි පදේ වර්ගය දාන්න පද දෙකේ ගුණිතේ දෙගුණේ දාන්න දෙවෙනි පදේ වර්ගය. හරිද? එතකොට දැන් බලන්න මේකේ ආවෙම මෙන්න මෙතන ඍණ BX වර්ග දෙනවා. මෙන්න මෙතන ධන BX වර්ග දෙනවනේ. එතකොට මේ දෙක සුළු කරාම හරිද? එතකොට ඉතුරු වෙනවා බලන්න. එතකොට ඉතුරු වෙනවා මේ පැත්තේ AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග ඍණ දෙවරක් BC වරක් BX. මෙන්න මේ ඩොට් එකෙන් කියන්නේ ගුණිතය කියලා. බලන්න ඒක තම හරියට කියලා දීලා නැත්නම් ඇතිනේ. හරි. මෙන්න මේක තමයි අපිට ගන්න කියලා තියෙන අගේ. දෙවරක් ඍණ BC වරක් BX. එතකොට අපිට අවස්ථා ත්‍රිකෝණ දෙකකට අවස්ථා යොදා ගන්න ඕන. එතකොට බලන්න ඕනේ අපිට මොනවද? මෙන්න මේ ගන්න කියන එකේ මොන පාදවල දිගවල ඇසුරෙන්ද දීලා තියෙන්නේ කියලානේ. එතකොට මේ දිගවල දීලා නැති ඒවා තියෙන අන්න ඒවා ටික අයින් කරලා අපිට කියලා තියෙන දෙකම ගන්න එක තමයි විතර කරන්න දෙන්නේ. එතකොට පයිතගොරස් සම්බන්ධ අපිට අවස්ථා දෙකකදී යොදන්න ඕනේ. එතකොට මම හිතුවා ඔයාලා දැන් පයිතගොරස් කියන එක හොඳටම ගිහිල්ලා ඇති කියලා ඔළුවට. එහෙනම් අපි තවත් පාඩමක් එක්ක ඊළඟ වීඩියෝ එකේ හමු. එතකන් සුබ දවසක්.